වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමටද උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහෝරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස් තල වෙත. මහනුවර ප්‍රදේශ 3කට සංචරණ සීමා. කොවිඩ් නිසා කිලිනොච්චියේ පාසල් වැසෙයි. පොලිස් කොවිඩ් පොකුර දහස පනි. බන්ධනාගාර වලින් ආසාදිතයින් 717ක්. මෛත්‍රීගේ සිංගප්පූරු වෛද්‍ය වාර්තාව පාස්කු කොමිසමට. මහවිරු සැමරුම් අත්හිටුවන්නයි නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධහරින් උතුරේ අධිකරණ වලින් ඉල්ලයි. පළාත් මාර්ග කාර්යාලයේ කළමනාකරුගෙන් සේවිකාවකට ප්‍රහාරයක්. SLT වෙතින් ඔන්ලයින් ලර්නින් සහ ඔන්ලයින් වර්කින් සඳහා ඇදහිය නොහැකි ඩේටා දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම ඩේටා SLT වෙතින්. ඔබේ තිසකෙස්වලත් ආරක්ෂාව වෙනුවෙන්ම ලයිෆ් බොයි ඩබල් සැෂේ දැන් රුපියල් 10ක් පමණයි. වෙන වෙනම චලනය වන තල 3ක් විටමින් E හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිඳු රැවුල බෑමක්. ඔබත් අදම බිග් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. අලුතින් COVID-19 ආසාදිතයින් 458 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 20966ක් දක්වා ඉහළ ගියා. මේ අතර කොවිඩ් මරණ 4ක් අලුතින් වාර්තා වීමත් සමග සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 94ක් ලෙසයි. දවසේ පුවත මෙලෙස මියගිය එක් අයෙකු හෙයන්තුඩු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 86ක කාන්තාවක්. ඇය IDH රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති අතර මරණයට හේතුව COVID-19 වෛරසය නිසා ඇති වූ උග්‍ර ආසාදන තත්ත්වයක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මට්ටකුලිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60ක් වයස පිරිමි පුද්ගලයෙක්ද මිය ගොස් තිබෙනවා. ඔහුගේ මරණයට හේතු වී ඇත්තේ COVID-19 ආසාදනය නිසා ඇති වූ ලේ විෂවීමක්. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60ක කාන්තාවක් හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර මරණයට හේතු වන්නේ හෘදයාබාධ තත්ත්වය සහ කොවිඩ් ආසාදනය වී තිබීමයි. මේ අතර රාගම ශික්ෂණ රෝහලේදී මියගිය කොවිඩ් ආසාදිත 82 වරදී මහර බන්ධනාගාර රැඳවියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන රෙගුලාසි වලට අනුව බටුවත්ත පොදු සුසාන භූමියේදී අද සිදු කෙරුණා. සමස්ත රැඳවියන් 717 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බවට වාර්තා වෙලා තිනවා. අද දිනේ නව රෝගීන් 35 දෙනෙක් වාර්තා වුණා විශේෂයෙන් කොළඹ ආශ්‍රිත බන්ධනාගාරවල වල. විශේෂයෙන්ම නිදහස් වෙන රැඳවියන් මේ වගේ අවදානම් ආයතන වලින් අපි එකවර සමාජගත කරන්නේ. ඒගොල්ලෝ පල්ලේකැලේ එලිමහන්සින කඳවුරත් ඒ වගේම වීරවිල එලිමහන්සින සිර කඳවුරටත් ඇතුළත් කළා. ඒගොල්ලෝ නිදහස් වෙන්න කලින් අපි PCR පරීක්ෂණය කළා. තහවුරු කර ගැනීමෙන් පස්සේ මේ කඳවුරු දෙකේ දවස් 14ක් නිරෝධායනට පත් කළා. තමයි සමාජගත කිරීම සිද්ධ කරන්නේ. මේ අතර රක්ෂිත බන්ධනාගාරගතව සිට අප මත නිදහස්ව නිවසට පැමිණි හික්කඩුව කළුවේ ප්‍රදේශයේ තරුණියෙකු දින 14ක ස්වයං නිරෝධායනයකට යොමු කර සිටියේදී එම උපදෙස් පිළිනොපැද ප්‍රදේශයේ සැරිසරමින් සිටියේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔහුට මෙලෙස දැඩි ලෙස අවවාද කළා. මේ අතර පවතින කොවිඩ් අවදානම හේතුවෙන් වෙනත් බන්ධනාගාරවල සිට රැඳවියන් මාරු කර නොයවන ලෙස බල කරමින් අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලේ මත නැග විරෝධතාවක නිරත වුණා. සමහර ආයතනවල රැඳවියන් මේ අවස්ථාවේ අයුතු ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරනවා. විශේෂයෙන් ඒගොල්ලෝ විවිධ ඉල්ලීම් ඉල්ලමින් යම් උද්ඝෝෂණවල නිරත වීමට ඒ වගේම වහලේ මත නැගීම වැනි කරුණු සිද්ධ කරනවා. ඉතින් මේවා තුලින් සිද්ධ වෙන්නේ නැවතත් බන්ධනාගාර තුල යම් අවදානමක් ලක් කිරීම. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව මේ සම්බන්ධයෙන් ඉතින් දැඩිව ක්‍රියාත්මක වෙනවා. මේ අතර ගත වූ පැය
2024 තුළ අලුතින් හමු ආසාදිතයන් 337 දෙනා අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 189ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 47ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 11ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 11ක් වාර්තා වුණා. ගත වූ පැය 24 තුළ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් අලුත්කඩේ ප්‍රදේශයෙන් 68ක්, ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන් 25ක් සහ කොටහෙන ප්‍රදේශයෙන් 22ක් ලෙස වාර්තා වුණා. මධ්‍යම පළාත සහ කළුතර කියන ස්ථානවල යම්කිසි අනතුරුදායක තත්ත්වයක් ගොඩනැගීමෙන් පවතින බව ඒ සම්බන්ධයෙන් අපි අපේ අවධානය යොමු කළ යුතු තියෙනවා. අපි ක්‍රියාමාර්ග ඉතා ඉක්මනින් නොගත්තොත් නැවත පොකුරු බිහි වෙනවා කියන කාරණේ විතරක් කිය ඉන්න අපිට හැකියාවක් නැහැ. පරීක්ෂණය සිදු කර පැය 24ක් ඇතුළත පරීක්ෂණ ප්‍රතිඵල ලබා දීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතුමයි. මේ අතර COVID-19 ආසාදිත පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර ඉන් 238 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකා සමාජිකයින්. බම්බලපිටිය ප්‍රදේශයේ වැඩපළක කම්කරුවෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු හැටන් ඇබෝස්ලි වතුයායේ නිවසට පැමිණීමෙන් පසු කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත්තා. මේ අතර කොළඹ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණියකට COVID-19 ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. පසුගිය 22 වනදා අදාළ තරුණිය ලංගම බස් රථයකින් කොළඹ සිට හැටන් මාර්ගය ඔස්සේ නාවලපිටිය දක්වා පැමිණෙන අතරතුර ගිනිගත් වෙන ප්‍රදේශයේදී සිදු කළ අහඹු PCR පරීක්ෂණයකින් අයට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. මේ අතර හුදකලා කර ඇති කළුතර දිස්ත්‍රික්කයේ අටලුගම ගම්මානයේ ග්‍රාම නිලධාරී වසම් 7ක PCR පරීක්ෂණ තවදුරටත් සිදු කෙරුණා. අටලුගම ප්‍රදේශයේ රෝගීන් 100කට ආසන්න සංඛ්‍යාවක් දැනට වාර්තා වෙලා තියෙනවා. එතකොට මේක විතා කුඩා භූමි ප්‍රදේශයක විශාල ජනගහනයක් ඉන්න තැනක විශාල රෝගීන් සංඛ්‍යාවක් තමයි වාර්තා වෙලා තියෙන්නේ. දැඩි අවධානමක් තියෙනවා. මේ අතර හැලියගොඩ කර්මාන්ත ශාලාවක සේවකින් 7 දෙනෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් එම කර්මාන්ත ශාලාව తాවකාලිකව වසා දමා තිබෙනවා. එම ආසාදිතින් හැලියගොඩ කුරවිට සහ රත්නපුර ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් 60 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කෙරුණා. මේ වන විට දෙවියන පුරා ගර්භණී මව්වරුන් 50කට පමණ COVID-19 ආසාදනය වී ඇති නමුත් ඒ අතරින් දරුවන් ප්‍රසූත කළ මව්වරුන්ගේ බිරිඳුන්ට කොවිඩ් ආසාදනය වී නොමැති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලිද සිල්වා මහත්මිය සඳහන් කළා. දැනටමත් මව්වරුන් 50 දෙනෙක් පමණ කොවිඩ් ආසාදිතව සිටිනවා. හැම මවක්ම රෝහල්ගත වෙලා සේවාව ලබා ගනිමින් සිටිනවා. ඔවුන් අතරත් දැනට කිසිම සංකූලතාවයක් වාර්තා වෙන්නේ නැහැ. දරුවන් ලැබපු මව්වරුන් සංඛ්‍යාවක් ඉන්නවා. මව්වරුන් සහ ඒ දරුවන් නිරුපද්දිතව ඉන්නවා. මුකුත් ප්‍රශ්නයක් නැහැ. දරුවන්ට ගොඩක් වෙලාවට නව ජන්මයට මේ රෝගය මවගෙන් බෝ වෙලා නැහැ. දරුවා නිරෝගී මවට තමයි රෝගය තිබිලා තියෙන්නේ. විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේදී මැද පෙරදිග ලාංකිකයන් වෙත ප්‍රමුඛතාවයක් දී කටයුතු කරන බව යුද හමුදාපති ලුතනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඊයේ දිනේදී මැද පෙරදිගෙන් ශ්‍රී ලාංකිකයන් 326 දෙනෙකු රැගෙනු ලැබුවා. ඒත් එක්ක අද දිනේදී දෝහා කටාර් රාජ්‍යයෙන් 188 දෙනෙකු රැගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරි සතියේදී සතිය පුරාටම ශ්‍රී ලාංකිකයන් විදේශ රටවලින් රැගෙනීමට නියමිතයි. ඒ අතර මැද පෙරදිග රටවල් වලට යම්කිසි ප්‍රමුඛත්වයක් ලබා දීලා සෙසු ප්‍රදේශවලිනුත් මේ ආකාරයෙන්ම ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට රැගෙනීමට නියමිතව තිබෙනවා. කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 3කට සංචරණ සීමා පනවා තිබෙනවා. මේ අතර කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ලබන සිකුරාදා දක්වා යලි වසා දැමීමට උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ පියවර ගත්තේ කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමගයි. කෙසේ වෙතත් තෙවන පාසල් වාරය ආරම්භ වූ ඊයේ දිනයට සාපේක්ෂව වැඩි සිසුන් පිරිසක් අද දිනේ පාසල් වෙත පැමිණි බව විදුහල්පතිවරුන් සඳහන් කළා. බස්නාහිර පළාත සහ හුදකලා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යයන කටයුතු ඊයේ ආරම්භ කෙරුණා. දිවයිනේ බොහෝ පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පාසල් ළමුන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියා කර ඇති අයුරු අදත් දක්නට ලැබුණා. ඇත්ත වශයෙන්ම මම තාත්තා කෙනෙක් හැටියට පාසල් පටන් ගත්ත එක ගැන සතුටු වෙනවා. මොකද මේ අවුරුද්ද මුල්ලේම අධ්‍යාපනය ගොඩක් අඩුවෙන් තියුණේ. ඒකට එහෙමයි කියලා ඉතින් අධ්‍යාපනයේ කල් දාන්නත් බෑ. මේ පටන් ගත්තේ තාපට පරක්කල පටන් ගත්තා නම් ඒක තමයි හිතෙන්නේ. ඊයේ දිනයට සාපේක්ෂව වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් පාසල් වෙත පැමිණි බවයි විදුහල්පතිවරුන් ප්‍රකාශ කළේ. දෙවෙනකොට 170ක පැනලා වගේ ඇවිල්ලා ඉන්නද. ගුරුගේ පැමිණීම 90ක් විතර වගේ තියෙනවා. මට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ දරුවෝ පාසල් එවන්න පාසල සම්බන්ධව සුරක්ෂිතභාවයක් තියෙනවා. ඔන්ලයින් ක්ලාස් ඉගෙන ගන්නකොට වැඩි ඉස්කෝලේට ඇවිල්ලා ඉගෙන ගන්න එක හොඳයි. සතුටුයි ඉස්කෝලේ පටන් ගත්ත එක ගැන. ඊයේ අපිට ලොකු බයක් දැනුණා ඇත්තටම. ඊයේ ප්‍රවෘත්තිභාග ප්‍රින්සිපල් කියන දැක්ක අපි 95ක් විතර ඉස්කෝලේ ආවා කියලා. එතකොට ඉතින් අපිට ඉස්කෝලෙන් බයක් නැතුව ගියා ඇත්තටම. කෙසේ වෙතත් ගුරු වෘත්තීය සමිති චෝදනා කරන්නේ පාසල් ආරම්භ කළද දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා පහසුකම් ලබා දීමට රජය අසමත් වී ඇති බවටයි.
අපි දැක්ක ඊයේ දවසේත් පාසල් ආරම්භ කරද්දී පාසල් ගණනාවක සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන්න ඕන කරන අත්සෝදන ස්ථාන නැහැ. සනීප ආරක්ෂක ද්‍රව්‍ය නැහැ. ඒ හරහා දැඩි අසීරුවකට දරුවෝපත් වෙලා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ඒ වගේම රාජ්‍ය වගකීම් යුතු පාර්ශවයන් දැන් කියන්නේ ළමයා පාසලට යවීම සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති කර ගැනීම දෙමව්පිය සතු එකක්. මහ විහිළු කතාවක් නෙමෙයි. අමතක කරන්න එපා මේක මේ රටේ ළමයින්ගේ ජීවිත සමග ක්‍රීඩා කිරීමක්. පාසල් පොකුරක් නිර්මාණය වීම වළක්වා ගැනීම තමයි අපේ එකම අරමුණ. අද දවසේ අපි පැහැදිලිවම කියන්නේ ඊයේ දවසට වඩා අලුත් වර්ධනයක් පාසල් පද්ධතියේ නැහැ. තාමත්ම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා මේ වෙලාවේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගයන් වලට යන සහ ඒ නායකයන් කරන ප්‍රකාශයන් සම්බන්ධව මම හරි කනගාටු වෙනවා. බොරදියේ මාළු වානවා වගේ මේ අවස්ථාවක් කරගෙන දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අතර මම හිතනවා මේ රටේ ජනතාවත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැලී ඉන්න සියලු දෙනාත් මේ දැඩි ලෙස පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරයි. පාසල සූදානම් ඔබට ගෙන ගැනීමට අවශ්‍යතාවයක් තියෙනවා නම් පැමිණෙන්න. මා හිසනම ආචාර කරනවා ගුරු මෑණිවරුන්ට ගුරු පියවරුන්ට ඔබ ඔබේ දරුවා එනතුරු පාසලට බලා හිටියා. උතුරු පළාතේ 96ක් පාසල් 5233ක් 6 සිට 13 ශ්‍රේණිය දක්වා ඊ ආරම්භයෙන් නියමිත තිබුණා. බස්නාහිර පළාත පටන් ගත්තේ නැහැ. 96 වැඩිම 80යි අඩුම. කෙසේ වෙතත් පාසල් තෙවන වාරය ආරම්භ කිරීම යහපත් පියවරක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. රජයේ තීන්දුවක් ගත්තා මේ විදියට රට කොච්චර කල් කියලා යන්නද? කර්මාන්ත ශාලා වහගෙන, පාසල් වහගෙන, කාර්යාල වහගෙන යන්න විදියක් නැහැ. එතකොට අර ඇමරිකාවේ වගේ කොරෝනා එක පැත්තකින් අපි ඒකට මුහුණ දෙනවා, අනිත් පැත්තෙන් සාමාන්‍ය ජන ජීවිතය සාමාන්‍ය කරනවා. එතකොට ඒකෙන් තත්ත්වය නරක වෙන්න පුළුවන්. හැබැයි අපිට දිගටම මේවා වහගෙන ඉන්නත් බෑ ආර්ථිකය මත. ඒක අපි පිළිගන්නවා. ඒක හොඳ තීරණයක් හැටියට සලකන්න බෑද? හොඳ තීන්දුවක්. මෙතන හොඳ නරක තීන්දුව නැහැ. ඒ තීන්දුවේ ඵල විපාක බලන්න පුළුවන් ඉස්සරහට. මේ අතර COVID-19 ආසාදිතයෙකු වාර්තා වීමත් සමග අද සිට ලබන සිකුරාදා දක්වා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් වසා දැමීමට උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. අම්බලන්ගොඩ ප්‍රදේශයේ අමුසැමි යුවලකට COVID-19 ආසාදනය වීමත් සමග ඔවුන්ගේ දරුවන් අධ්‍යාපනය ලැබූ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිසුන් 22 දෙනෙකු සහ අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයේ සිසුන් 30 දෙනෙකුද නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ඒ දැරියගේ පියා ආරක්ෂකාංශයේ වැඩ කරන කෙනෙක්. ඉතින් වගකියුතු නිලධාරියෙක් විදිහට ඔහු නිරෝධායනයට ලක් වෙලා තියෙද්දි ඒ වගේම ඊයේ දිනේ PCR එකක් කරන්න නියමිතව බව දැනගෙන ඊයේ දවසේ දරුවා පාසලට එක්කන් ආපු එක ගැන ඇත්තටම අපි කනගාටු වෙනවා. පාසලේ කටයුතු හෙට දිනේත් සාමාන්‍ය පරිදි කරනවා. මේ වෙනකොට ඒ පන්තියේ ඊයේ දවසේ ඉගෙනගෙන තියෙන දරුවන් 30 දෙනෙක් පමණයි. ඒ දරුවන් 30 දෙනා සෞඛ්‍ය අංශ උපදෙස් අනුව නිවෙස්වල නිරෝධායන කටයුතු කරලා සාමාන්‍ය පරිදි අනිකුත් දරුවන්ට හෙට දවසේ මේ අතර හැටන් ප්‍රදේශ ආශ්‍රිතව පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතැකූ ආකාරය දක්නට ලැබුණු අතර පොලිසිය ඔවුන්ට අවවාද කළේ මෙලෙසින්. සීට් ගන්න බොරු කරන්න එපා. ඔයගොල්ලෝ වැඩිම සල්ලි ගන්නවානේ. නේ සල්ලි ගන්න. ඔය සීට් ගන්නද කියන්නකෝ. ආ මිඩවස්සේ වැඩේ කරන්න බෑ. මහනුවර අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ වසම් කිහිපයකින් COVID-19 ආසාදිතයින් වාර්තා වීමත් සමග අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් බුලුකොහොතැන්න සහ තෙලඹුගහවත්ත යන ග්‍රාම නිලධාරී වසම් දෙක සඳහා සංචාරණ සීමා පනවා තිබෙනවා. මීට අමතරව මහනුවර මහයාව ප්‍රදේශයේ වතු නිවාස ආශ්‍රිත ප්‍රදේශය සඳහාද සංචාරණ සීමා පැනවීමට පියවරගෙන ඇත්තේ එම නිවාස ආශ්‍රිතව ආසාදිතයින් වාර්තා වීමත් සමගයි. මේ අතර හුදකලා කර තිබූ අඟුලාන පොලිස් බල ප්‍රදේශය එම තත්ත්වයෙන් මුදා හැරි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. කෙසේ වෙතත් එම ප්‍රදේශයේ ඇති සයුරපුර මහල් නිවාස සංකීර්ණය තවදුරටත් හුදකලා කර තිබෙනවා. අපි ඊයේ උදෑසන සිට පොලිස් බල ප්‍රදේශ කිහිපයක හුදකලා කිරීම ඉවත් කරනු ලැබුවා. ඒ ඉවත් කරනු ලැබුවේ මේ ප්‍රදේශවල ජනතාවගෙන් ලැබුණු සහයෝගය නිසා. ඒ නිසා අපි විශේෂයෙන්ම කොළඹ මධ්‍යම උතුර ප්‍රදේශ ජනතාවගෙන් ඒ වගේම හුදකලා කර ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් වල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔබත් නියමිත ආකාරයට නිරෝධායන රීතිවලට ගරු කරමින් සංචාරණය සීමා කරමින් රැඳී සිටින්න අපට ඉතා ඉක්මනින් පුළුවන් වෙයි ඔබගේ ප්‍රදේශයේ හුදකලා තත්ත්වය ඉවත් කර සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න. හුදකලා කර ඇති අටලුගම ප්‍රදේශයේ නිරෝධායන නීති කඩ කරන පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව මෙහෙයුමක් ආරම්භ කළා. මේ අතර මේ වන විට හුදකලා කර ඇති දෙමටගොඩ ප්‍රදේශයේ මිහිඳුසෙන්පුර මහල් නිවාස සංකීර්ණයේ ජනතාව උද්ඝෝෂණයක නිරත වුණේ තම රැකියා කරගෙන යාමට අවස්ථාව සලසා දෙන මෙන් ඉල්ලමින්.
රජෙන්දර රුපියල් 5000ක් එපා අපිට අඩු ගාණක් එපා අපිට පාරෙල්ල දෙන්න අපි අම්මා කරන්නේ අයිය මෙයාට වෙන කිසි දෙයක් එපා මේක ලොක්ඩවුන් නැත්තම් අපිට යන්න ඕනේ එළියට අද උතුමක් කලන් දෙනවා COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් වසා දමා තිබූ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට සහ වේරහැර ප්‍රධාන කාර්යාල මහජන සේවා සඳහා අද සිට යලි විවෘත කළ අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් හටගත්තා. එම කාර්යාලවලින් නව වාහන ලියාපදිංචි වාහන පැවරුම් අංක තහඩු ලබා ගැනීම හා අනිකුත් සේවා ලබා ගැනීම සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබූ අතර කලින් දිනයක් හා වේලාවක් වෙන් කරගත යුතු බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ. කෙසේ වෙතත් නාරාහෙන්පිට ප්‍රධාන කාර්යාලයට අද පෙරවරුවේ පැමිණි සේවාලාභීන් චෝදනා කළේ අදාළ දුරකථන ඔස්සේ සේවා ලබා ගැනීමට නොහැකි බවටයි. මේකේ අපොයින්ට්මන්ට් දාන්න කිව්වට මේ ෆෝන් එක බෑන් පැය භාගයක් තිස්සේ ගන්න ආන්සර් කරන්නේ. ඉතින් එහෙම කොහොමද වැඩ කරන්නේ? ඉතින් අපි ඇවිල්ලා රස්තිය දෙලා යනවා ඉතින්. මම තවත් ගානක් try කළා මේ ආවේ. ඒක නම්බර් එකටවත් ආන්සර් කරන්නේ නැහැ. මොන කරදරයක්ද මේ? ඔබතුමා එහෙම කියන්න එපා. එක නම්බරයක්වත් වැඩ කරන්නේ නැහැ. නෑ අද නැහැ. එකක්වත් වැඩ කරන්නේ නැහැ. ඔක්කොම එංගේජ්. මොකක්ද ඒ නම්? තව දෙපාරක් තුන් පාරක් ඔයා කතා කරන්නේ. නෑ කතා කරන එක දැන් උදේ ඉඳලා කතා කරන කතාවක් නෑනේ. ආන්සර් කරන්නේ නැහැ. වේරහැර පිහිටි මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ ඉදිරිපිටද අද පැවතියේ එවැනිම තත්ත්වයක්. මේ නම්බර් එකට කතා කරපු ගමන් මෙන්න මේව තමයි එන්නේ. අපි දවස් ගාණක් මේක try කරනවා. අපිට දැන් මේ ලයිසන් එක ගන්න දෙයක් නැහැ. කෝල් කරාට වැඩ කරන්නේ. තුන්වැනි සැරේට ඇවිල්ලා තියෙන්නේ. මට දැන් ටිකට කලින් එක්කෙනෙක් හම්බුණා. එයා කියනවා කෝල් 230ක් අරගෙන තමයි එයාට අපොයින්ට්මන්ට් එකක් හම්බෙලා තියෙන්නේ. කොහොමද අපි කරන්න කියන්නේ? සීමිත කාර්ය මණ්ඩලයකින් සීමිත සේවාවන් ප්‍රමාණයක් සපයන්නේ අපි. ඒ නිසා ඔබෙන් මම ඊටාම කාරුණිකව ඉල්ලනවා කලින් දුරකථනයෙන් දිනයක් සහ වේලාවක් වෙන් කරගන්න සේවාලාභීන්ට පමණමයි අපි සේවාව සපයන්නේ. ඔබ මොනතරම් දුර ඉඳලා ආවා කිව්වා වුණත් අපිට ඔබ ඇතුළට ගන්න විදියක් නැහැ. මෙතෙක් කල් වාහන ලියාපදිංචි කිරීම සහ පැවරීම සිද්ධ කරේ නාරායන්පිට ප්‍රධාන කාර්යාලය විතරයි. නමුත් පහුගිය දවස්වල අපිට කාර්යාලය වහන්න වෙච්ච නිසා අපි මේ කාර්යාලයේ සපයන සේවාවන් තව දිස්ත්‍රික්ක 5ක ස්ථාපිත කරා. ඒ යාපනය අනුරාධපුරය, කුරුණෑගල, ගම්පහ සහ හම්බන්තොට. ඒක නිසා එම ප්‍රදේශවලට ළඟ සේවාලාභීන්ට වාහන ලියාපදිංචි කිරීම සහ පැවරීම සඳහා එම කාර්යාලවලට දුරකථන ඇමතුමක් දීලා වෙලාව වෙන් කරගෙන යන්න පුළුවන්. එම සේවාව අපි මෙම කාර්යාලය ඇරියා කියලා නවත්තන්නේ නැහැ. දවසේ පුවත COVID-19 රෝගීන් ප්‍රවාහනය සඳහා තමන්ට නිසි සෞඛ්‍යාරක්ෂිත පහසුකම් නොමැති බවට 19 අනුව සුවසැරිය ගිලන් රථ සේවයේ සේවකීන් චෝදනා කරනවා. ඔවුන් මෙම චෝදනාව එල්ල කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. දිවයින පුරා COVID-19 ආසාදිතින් රෝහල් වෙත ප්‍රවාහනය කිරීමට 19/90 සුවසැරිය ගිලන් රථ සේවය යොදා ගන්නා අවස්ථා නිතර දක්නට ලැබෙනවා. කෙසේ වෙතත් රෝගීන් ප්‍රවාහනය කිරීමේදී එහි සේවකින්ට වෛරසය ආසාදනය නොවන ආකාරයෙන් ප්‍රවාහනය කිරීමට දැරීමට සිදු ඇත්තේ දැඩි පරිශ්‍රමයක්. නමුත් එහි සේවකින් චෝදනා කරන්නේ COVID-19 රෝගීන් ප්‍රවාහනය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සඳහා තමන්ට උපකරණ හිඟයක් පවතින බවටයි. අපේ සේවකයන්ට මේ වෙලාවේ ලැබෙන පහසුකම් ගැන කතා කරොත් ඒවා ඉතාම අඩු මට්ටමක තියෙන්නේ. හර වෙලාවට රෝහලක ඉන්න හෙදියන්ට දොස්තර මහතුරුන්ට වගේ නෙමෙයි. අපි රෝගියෙක් ඉන්නවා නම් ඒ තැනට ගිහිල්ලා අදාළ නිවසට ගිහිල්ලා නැත්නම් පාරේ ඉන්න කෙනෙක් ළඟට ගිහිල්ලා තමයි අපි ඒ පුද්ගලයාට ප්‍රතිකාර කිරීම පටන් ගන්න. එතකොට අපිට මේ වෙනකොට ඇවිල්ලා තියෙන පුද්ගල ආරක්ෂක උපකරණ අපිට ඇත්තටම ඒවා ප්‍රමාණවත් මදි. පොලිතීන් එකක් වගේ ගවුමකින් තමයි අපේ සේවකයෝ මේ වෙනකොට සැරසිලා. එතනින් ගියාම බූට් එකක් සහ සෙලෝපෙන් වගේ කැප් එකක් තියෙනවා. ෆේස් ෂීල්ඩ් එකක් තියෙනවා. ෆේස් ෂීල්ඩ් එක අපේ අය සැරින් සැරේ හොද තමයි පාවිච්චි කරන්නේ. ඒවා එකින් එකට ඉවත් කරන්න තරම් අපිට ප්‍රමාණවත් පහසුකම් නැහැ. සමහර පොලිස් ස්ථානවල ගිලන් රථේ තියන්න තැනක් නැහැ. අවුවට වේරෙනවා, වැස්සට දෙවෙනවා, ඒ වගේ ගැටලු තියෙනවා. මේ වාහන ටික දි รา පත් වෙලා මේවා විනාශ වෙලා ගියාට පස්සේ අපි දන්නේ නැහැ ඊළඟට මේ අපේ ඉන්න සේවකයෝ ඊළඟට මොන තැනටද යන්නේ කියන එක. යම් කිසි දවසක මේ සේවකයන් මේ විදිහට ගියොත් අපි කොච්චර අකමැත්තෙන් වුණත් මේ 298 ගිලන් රථ 298 නවතින දවසක් එයි. අන්තර්ජාලය තුළ මෙම වසරේ වැඩිම වාර ගණනක් සෙව් වචනය බවට කොරෝනා වෛරස් යන වචනය පත්ව තිබෙනවා. මේ අතර ලෝපුරා වාර්තා වන COVID-19 ආසාදිතින් සංඛ්‍යාව කෝටි 6කට ආසන්න වී තිබෙනවා. ගෝලීයව වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට 5,93,13,265 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමස්ත COVID මරණ සංඛ්‍යාවද 14 ලක්ෂය පසු කර ගොස් තිබෙනවා. ලෝපුරා රටවල් 220ක් COVID-19 මර්ධන එන්නත් නිෂ්පාදනය කිරීමත් සමග ඉන් 48ක් සායනික පරීක්ෂණ ආරම්භ ඇති අතර ඉන් සාර්ථකත්වයට පත්වන COVID මර්ධන එන්නත් දිලිඳු ජනතාව අතර බෙදා හැරීමේදී ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේ හේතුවෙන් අදාළ COVID මර්ධන එන්නත් සහනදායී මිලට
වලට සියලු ජනතාව අතර බෙදා හැරීමට පියවර ගත යුතු බවද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර මේ වසර තුළ වැඩිම වාර ගණනක් අන්තර්ජාල පරිශීලකයන් විසින් භාවිත කළ වචනය බවට කොරෝනා වෛරස් යන වචනය පත්ව තිබෙනවා. 5 කෝටියකට අධික පිරිසක් අදාළ වචනය අන්තර්ජාලය හරහා පිරික්සා තිබෙන බවයි ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂ සංවිධානය පවසන්නේ. ඔවුන් සෑම වසරකම ලොව වැඩියෙන්ම භාවිත කරන වචනය නම් කරනු ලබනවා. මෙම වසර තුළදී එලෙස වචන කිහිපයක් ඔවුන් හඳුනාගෙන තිබෙනවා. එම වචන අතරට ලොක්ඩවුන් සහ වර්ක් ෆ්‍රොම් හෝම් යන වචනද ඇතුළත් වනවා. මේ අතර තවමත් වෛරසයේ වැඩිම බලපෑම පවතින්නේ ඇමරිකාවටයි. ඇමරිකාවේ ෆයිසර් සහ මොඩර්නා සමාගම් විසින් නිෂ්පාදිත COVID-19 වෛරස මර්ධන එන්නත් එළඹෙන දෙසැම්බර් මාස 11 වනදා වන විට වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව එරට රජය විසින් නිවේදනය කර තිබෙනවා. ගෙවුණු දිනය තුලදී රටින් වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 1,72,103ක් වූ අතර සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්ුණේ 1,27,1,174ක් ලෙසයි. මේ අතර රුසියාව විසින් නිෂ්පාදිත ස්පුන්ටික් V කොවිඩ් මර්ධන එන්නත දෙවන වර සායනික අත්දැක බැලීම් වලින් අනතුරුව 95%ක් සාර්ථක බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. එන්නතේ මාත්‍රාවක් ඩොලර් 10කට වඩා අඩු මුදලකට ජාත්‍යන්තර වෙළඳපොළට ලබා දීමට තීරණය කර ඇති අතර රුසියානු ජනතාවට එය නොමිලේ බෙදා හැරීමට එරට රජය පියවරගෙන තිබෙනවා. මැද පෙරදිග කලාපය තුලත් COVID-19 වෛරසයේ ප්‍රබල වර්ධනයක් පෙන්නුම් කෙරෙනවා. මේ අතර විදේශ රටවල සංචරණය කිරීමට බලාපොරොත්තු වන කුවේට් ජාතිකයන් COVID-19 සෞඛ්‍ය රක්ෂණයක් ලබාගත යුතු බවට කුවේට් රජය විසින් නිවේදනය කර තිබෙනවා. යුරෝපා කලාපයේ COVID-19 තුන්වන රැල්ලක අවදානම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇති පසුබිමක වැඩිම දෛනික ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ ඉතාලියෙන්. මේ වන විට ඉතාලියේ ආසාදිතයන් ලක්ෂ 14 සීමාව ඉක්මවා ගියා. මේ අතර ස්පාඤ්ඤයේ ඔටුන්න හිමි 6 වන පිලිප් කුමරුහටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. තවමත් වෛරසයේ දෙවන බලපෑම පවතින්නේ අසල්වැසි ඉන්දියාවටයි. එරට තුළ ගෙවුණු දිනේදී වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 37410ක්. ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්ුණේ 91,72,722ක් ලෙසින්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බොහෝ තීන්දුව ගෙන ඇත්තේ බොළඳ හේතු පදනම් කරගෙන බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේදී නීතිඥවරයෙකුගෙන් චෝදනා එල්ල වුණා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද 7 වෙනි දිනටත් කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණි අවස්ථාවේදී මෙම චෝදනාව එල්ල කළේ හිටපු පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයායි. අද සාක්ෂි විමසීම උණුසුම් මුහුණුවරක් ගත්තා. හිටපු ජනාධිපතිවරයාගෙන් අද ප්‍රශ්න කිරීම ආරම්භ කළේ හිටපු පොලිස්පති පෝජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙකුඩ මහතායි. ඔබතුමන්ට ව්‍යවස්ථාව ගැන හොඳ දැනුමක් තිබෙනවද? යම් ප්‍රමාණයකට අවබෝධයක් තිබෙනවා. ජාතික ආරක්ෂක කවුන්සිලයට අනිවාර්යෙන්ම සම්බන්ධ විය යුතු නිලධාරීන් පිළිබඳ ඊට අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වෙනවා. ඒ අතර පොලිස්පති හිටියත් ඔබතුමා 2018න් පසු පෝජිත් ජයසුන්දර මහතාව කැඳෙව්වේ නැහැ නේද? ඔව්, මම එය පිළිගන්නවා. ඔබේ ලෙස අනිවාර්ය සමාජිකයන් නොකැඳවීම නීතියට පටහැනි බව මම යෝජනා කරනවා. මම ඒක ප්‍රතික්ෂේප කරනවා. නීති පොතේ එහෙම තිබුණට එක් අවස්ථා අනුව මට ක්‍රියා කරන්න වුණා. මට විශ්වාසවන්ත කෙනෙක් මම කැඳවන්න ඕනේ. මගේ විශ්වාසය කැඩුව නිසා පොලිස්පති නැතුව නියෝජ්‍ය පොලිස්පති කෙනෙක්ව මම රැස්වීමට කැඳෙව්වා. ඒ කියන්නේ ඔබට නීතිමය ප්‍රතිපාදන වැඩක් නැහැ. ඔබගේ කැමැත්ත අනුව කටයුතු කළා. එහෙම නේද? නැහැ. එහෙම නීති රෙගුලාසි නොතැකුවා නෙවෙයි. ඒක ජනාධිපතිගේ අභිමතය පරිදි විශ්වාසය අනුව නිලධාරීන් ගෙන්වනවා. මට පෙන්වන්න ජනාධිපතිගේ අභිමතය අනුව කටයුතු කරන්න පුළුවන් කියලා ඔය ගැසට් එකේ කොහේ හරි තියෙනවද කියලා. මේ ගැසට් එකේ නොතිබෙන්න පුළුවන්. ජනාධිපතිට කිසිම අවස්ථාවක රටේ නීති අභිබවා කටයුතු කරන්න බැහැනේ නේද? කොහෙත්ම බැහැ. එහෙනම් නීතියට අනුව ඒ ගැසට් නියමයන් පිළිපදින්න ඕන නේද? ඔව්, පිළිගන්නවා. ඔබ එහෙනම් ආරක්ෂක කවුන්සිලෙන් පූජිත් ජයසුන්දර පොලිස්පති බැහැර කිරීම හිතා මතා කරපු නීතිමය ප්‍රතිපාදන පැහැරහැරීමක් නේද? සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. පොලිස්පති නෙවෙයි, මම මගේ අගමැතිවත් අයින් කළානේ. අගමැති ආරක්ෂක කවුන්සිලේ නිත්‍ය සමාජිකයෙක් නෙවෙයිනේ හිටපු ජනාධිපතිතුමා. නැහැ. ඉතින් ළඟම කෙනා අගමැතිනේ. ඒත් මම අයින් කළානේ. ඒකයි කිව්වේ. අගමැති විතරක් මුළු කැබිනට් එකම අයින් කළානේ මම. ඒ අයින් කරපු එක උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණය වැරදි කියලා නියෝගයක් දීලම කිව්වනේ නේද? නීති පොතේ නැති ඒවා රාජ්‍ය පාලනයේදී තියෙනවා ස්වාමීනි. විශ්වාසවන්ත කෙනා ළඟට ගන්නවා. නැති කෙනා දුරස් කරනවා. ඒකටනේ රාජ්‍ය පාලනය කියන්නේ. උපාය පාවිච්චි කරන්න ඕනේ. ඔබේ කාලේ නීති රාමුවෙන් පිට ගිහින් කටයුතු කිරීම අවස්ථානුකූලව යෝග්‍යයි කියන එකයි ඔබ අනුමත කළේ. නැහැ. කොහෙත්ම මම එහෙම කියන්නේ නැහැ. මම නීතියට අනුවයි වැඩ කළේ. ඔබගේ ඊටාම බොළඳ හේතු නිසා තමයි මෙහෙම තීරණ ගත්තේ කියලා මම ඔබට යෝජනා කරනවා සාක්ෂිකරු. සම්පූර්ණයෙන් බැහැර කරනවා. බොළඳ වැඩ කරන කෙනෙක්ට ජනාධිපති ධුරයේ ඉන්න බැහැනේ ස්වාමීනි. ඔබ යහපාලන ආණ්ඩුවේ පැවැත්ම ගැන හිතපු එකයි හැම විටම කළේ. මම එහෙම යෝජනා කරනවා. මහ බැංකුවේ සිද්ධිය වුණ වෙලාවේ තමයි යහපාලන ආණ්ඩුවට හෙන ගැහුවේ.
මම ඒ වෙලාවේ හැදුවේ පාර්ලිමේන්තුව විසිරුවා හරින්න. නමුත් මට ඒකට බලතල තිබුණේ නැහැ. මේ අතර අගරාධිකරු අධිපති මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා හිටපු ජනාධිපතිවරයාගෙන් හරස් ප්‍රශ්න විමසුවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 අප්‍රේල් 20 වන දින හා 21 වන දින සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලැබීමට අදාළ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙස අදාළ නීතිඥවරයා ඉල්ලා සිටියා. එහිදී හිටපු ජනාධිපතිවරයා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේ අදාළ වෛද්‍ය වාර්තා තමන්ගේ පෞද්ගලික කරුණක් බැවින් ඒවා කොමිසමේ විනිසුරුවන්ගේ පරිහරණයට පමණක් භාවිත කරන ලෙසයි. සාක්ෂි ලබා දීමෙන් අනතුරු කොමිෂන් සභා පරිශ්‍රයෙන් පිටතට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මාධ්‍යවේදීන් මෙලෙස ප්‍රශ්න කළා. එදා ඔබතුමා කිව්වා අන්තිම දවසේ වොයිස් කට්ටක් දෙන්නම් කියලා. ආශා දෙන්නම් කිව්වා තාමත් නේ හෙට. අද තව දවසක් කැඳවනවද ඔබතුමා? හෙට හම්බෙමු හෙට. දැන් අද මේ විපක්ෂයේ කිව්වා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ മന്ത്രിවරු ආණ්ඩුව ඇතුලේ හුදකලා කරලා කියලා. කියන්නේ മന്ത്രിවරුන්ගෙන් වැඩක් ගන්නෙ නැහැ කියලා. ඇත්තටම മന്ത്രിවරු හුදකලා කරලා නැද්ද? ජනාධිපතිතුමනි. 2021 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි. අද විවාදයට ගැනුණේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ 4ක වැය ශීර්ෂයි. ජීවනෝපාය අහිමි වූ පවුල් වලට මාසකට ලබා දෙන රුපියල් 5000 දීමනාව ප්‍රමාණවත් බව රජය සිතන්නේද? එසේ නොමැතිනම් මෙම දීමනාව මාසකට රුපියල් 20000 දක්වා වැඩි කිරීමට ක්‍රියා කිරීමට රජය බලාපොරොත්තු වන්නේද? මම ඉල්ලීමක් කරනවා අද රටේ පවතින මේ කොරෝනා තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරලා ජනතාව කුලප්පු කරන්න නැතුව ඉන්න කියලා. මම කනගාටු වෙනවා සේමසිංහ ඇමතිතුමා එසේ කිසිම කුලප්පු කිරීමක් එහෙම අපි කරලා නැහැ. නමුත් ඉබේටම ජනතාව රජයේ ක්‍රියාකලාපය නිසා කුලප්පු වෙලා තිබෙනවා කියන එක මම කියන්න කැමතියි. දැන් මේ විපක්ෂ නායකතුමා 20000ක් 30000ක් දෙන්න ඕනි කියලා මැතිවරණ කාලෙත් කිව්වනේ. හැබැයි එතුමාගේ ප්‍රකාශ ජනතාව ප්‍රතික්ෂේප කරා. අද තමන්ගේ පාර්ශවයට ඡන්දය දුන්නු 69 ලක්ෂයටත් 68 ලක්ෂයටත් හඬ නගා මෙච්චර පීඩනයක් තිබියදී 20000 ලබා දෙන්නේ නැtei කියන එක පැහැදිලි කිරීම ගැන මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා කියන ප්‍රකාශ විකෘති කරනවානේ. මම කිව්වේ දැන් ඔබතුමා ගිය මහමැතිවරණේ තරඟ කරේ 20000ක් ජනතාවට ලබා දෙනවා කියලා. හැබැයි ජනතාව ඔබ වෙනුවෙන් ඡන්ද ප්‍රකාශ කරේ නෑනේ. අපි මේක දේශපාලනීකරණය කරන්නේ නැහැ. 5000කින් මේ විපතරපත් වුණු ජනතාවට සතුටු වෙන්න පුළුවන්. හිටපු සංස්කෘතික ඇමතිවරයා විදිහට විපක්ෂ නායකතුමා පන්සල් විහාරස්ථාන වලට සල්ලි දෙනවා කියලා බෝඩ් ගහලා තිබුණා. හැබැයි ව්‍යාපෘති සිද්ධ වෙනවා දැක්කේ නැහැ. දැන් මං ඊයේ පෙරේදා ජාල් සැලුන් එක ගැන කිව්වා. ඒ සැලුන් එකේ වියදමකට ගත්තු එක හොයන්න. අයින්ට වඩ විපක්ෂ නායකතුමාගේ පවුලේ සමාජිකයේ පෞද්ගලික පැවැත්ම ගැන කතා කරුවා. ඒක ඉවත් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අපි කිව්වේ සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතා වුණා. නිවාස අධිකාරියේ මුදල් අවභාවිතා වුණා. ඉංජිනේරු සංස්ථාවේ මුදල් අවභාවිතා වුණා. සේවකයන්ව වෙන වෙනවට වැඩට දැම්මා. ඉතින් ඒවා කතා කරන්න මේ පාර්ලිමේන්තුවේ ඉඩ නැත්. කිරියල් ඇමතුමාගේ මම දැනගන්න කැමති. මොකද්ද එතුමා කතා කරු පෞද්ගලිකද? ඔබතුමා ආගෙන හිටියේ නේද? මොනවද මම ආගෙන හිටියේ? මොකද්ද එතුමා කිව්වේ? මොකද්ද කිව්වේ? කතානායකතුමාට කියන්නේ හැන්සාඩ් එක පොඩ්ඩක් බලන්න. නෑ නෑ ඔබතුමා කියන්නේ මොනවද කිව්වේ කියලා? ඔය ටීවී එකට නෑ නෑ මොනවද කිව්වේ? ඔය ටීවී එකට මගේ ආවුරුවර ගැන පෞද්ගලික කතා කරනවා එක වැරදි. ඒක ආණ්ඩු පක්ෂෙන්න පුළුවන් විපක්ෂෙන්න පුළුවන්. යම් දූෂණ ගැන මේ ඇමතුමා එදත් කතා කරුවා. අදත් කතා කරනවා. දැන් මේ මෙතුමා කතා කරන්නේ පෞද්ගලිකයක් නෙමෙයි. සංස්කෘතික අමාත්‍යාංශයේ වැය ශීර්ෂයකට අගතිකර කතා කරන්නේ කිසි පෞද්ගලිකත්වයක් නෑ. ගරු කතානායකතුමනි 2019 විතරක් බිලියන 2ක් අදිනවා සංස්කෘතික අරමුදලෙන්. හන්තානේ ඉඩම් ගත්තා වගේ නෙමෙයි මේවා. බුදුන්ට අගෞරව කිරීම, මහා සංඝරත්නයට හිංසා කිරීම, බුද්ධ ධර්මයට හානි කිරීම ආනන්තරීය පාප කර්මයට අයිති වෙනවා. ගරු තුෂාර ඉන්ද්‍රනිල් මැතිතුමා ආනන්තරීය පාප කර්ම ඔබතුමාට එඩිට් කරගන්න බෑ. චතුරාර්ය සත්‍යයත් එඩිට් කරයි. ඔබතුමා නම් කළ කාරණා තුනෙන් එකක්වත් පංචානන්තරීය පාප කර්ම වලට අදාළ නැත. තමුන්නාසේ දන්න බණ තමුන්නාසේ තියාගන්න. මන් දන්න බණ මන් තියාගන්න. කවුරුනේ මහා සංඝරත්න කවුද අපහාස කරේ ගරු කතානායකතුමනි? 69ක් කිරේ දැම්මා. ස්වාමීන් වහන්සේගේ ඔලු පැලුවා. මේක නේ මංගල සමරේල මුදල් ඇමතිවරයා කිව්වා තුන් වතාවක් මේක බෞද්ධ රටක් නෙමෙයි කියලා. එහෙම තමයි බෞද්ධ ආගමට අගෞරව කරුවේ. මේවා මේ රටේ ජනතාවට අමතක වෙලා නැහැ. තමුන්නාන්සේගේ තුට්ටු දෙකේ දේශපාලනට වැටෙන්න එපා. පිරිසකාරුන්ට කතා කරලා, CID ඩිරෙක්ටර්ලාට කතා කරලා, අල්ලස් කොමිෂනට කතා කරලා ඒ කරපු අපරාධ කවදාකවත් අමතක කරන්නේ නැහැ මේ රටේ ජනතාව මතක තියාගන්න. දැන් ඉන්නේ නිකන් හරියට
ගිහිල්ලා සුදු ඇඳුම ඇඳගෙන ඔක්කොම අමතක කරලා කිසි ගෞරවයක් නැති තුට්ටු දෙකේ මන්දිරු එවලා මෙතනට කතානායකතුමාට ගරු කරන්න දෙන්නේ ලොක්කා කියලා ලොක්කා සොක්කා කියලා අද ඒක තමයි ප්‍රේමදාස මහත්තයාට ඉතුරු වෙලා තියෙන්නේ. දැන් ඊයේ පෙරේද අපි දැක්කා එක්තරා මන්ත්‍රීවරයෙක් දැන් තමුන්නාන්සලා ගත්ත මේ රටේ ගංජා වවමු කියලා යෝජනාවක් ගේනවා. ඊගාව දවසේ යෝජනාවක් ගේන්නේ අර මේ රටේ පැරණිම වෘත්තිය නීතිගත කරමු කියලා. ඒකත් අපි නීතිගත කරපුවාම මේක බොහොම සුරංගනා ලෝකයක් මේක බොහොම තවතිසා ලෝකයක් බවට පත් කරගන්න පුළුවන්. අර ඔබතුමා හොරෙන් කරන එක එලිපිට කරන්නත් දැන් ඔය ඒ යෝජනාව සම්මත කළ දෙන්න කිව්වේ. ටොරන්ටන් එකේ මොකද්ද? ටොරන්ටන් එකේ කරන එක එලිපිට කරන්නද ඒ යෝජනාව සම්මත කරන්න කිව්වේ. මම හිතන්නේ මගේ ගේන යෝජනාව තමුන්නාසයට කරන්න බැරි වෙයි. මොකද මේ ඔය බඩේ ප්‍රශ්න නිසා. මගේ නම මෙතන සඳහන් වුණා මගේ මේ යෝජනාව හින්දා අංශවගාව ගැන. මම අද කතා කරන්න ආවේ ඇත්තටම මේකේ සයන්ටිෆික් පැත්තයි කමර්ෂල් පැත්තයි කියලා දෙන්න. හැබැයි මට කියන්න තව දෙයක් තියෙනවා. මෙතුමා සඳහන් කළා තියෙනවා පැරණිම වෘත්තියක් දැන් ළඟදීම සමහර විට නීතිගත කරයි කියලා. ඒ නීතිගත කරත් ඒ පැරණි වෘත්තිය පාවිච්චි කරන්නේ පුරුෂ පැත්තෙම තමයි. ඒකත් මතක තියාගත්තොත් හොඳයි. අපි 15%ක වැට් බද්දක් ගහලා තියෙනවා සනීප ආරක්ෂක තුවාවලට. මම ඉල්ලා සිටිනවා ගරු අගමැතිතුමාගෙන් සහ ගරු ජනාධිපතිතුමාගෙන් මේක ඇත්තටම අත්‍යවශ්‍ය භාණ්ඩයක් කරන්න කියලා. මොකද මේ රටේ ජනගහනයෙන් 52% කාන්තාවෝ අනිත් එක මේ ඉස්කෝලේ යන දැරිවිය 50%ක් පාසල් වලට යන්නේ නැහැ මේ ප්‍රශ්නය හින්දා. මේක සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඒ කියන විදිහට සනීපාරක්ෂක තුවා සඳහා බද්දක් ගන්නවා නම් මට කියන්න තියෙන්නේ 1848 ටොරින්ටන් ආණ්ඩුකාරයා ඇඟ බද්ද බලු බද්ද ගත්තා වගේ මේ ආණ්ඩුව මෙන්සස් බද්දකුත් ගහලා කියන්න තමයි අපිට කියන්න වෙන්නේ. අද ලෝකයේ දියුණු රටවල් මෙය අවශ්‍යතාවයක් විදිහට සලකලා පාසල් ළමුන්ට සහ අඩු ආදායම් ලාභී කාන්තාවන්ට නොමිලේ ලබා දෙන්න පහසුකම් සපයන යුගයක මෙවැනි දෙයක් කරනවා නම් කාන්තා මන්ත්‍රීවරයෝ හැටියට අපි මේක හෙලා දකිනවා. එහෙම කිසිම වෙනසක් කළා නැහැ අපේ රජය හරහා. එහෙම වෙනසක් වෙලා නැහැ. Thank you. අවතාරයක් වගේ හිතාගන්න බැරි විදිහට පැඩ්මෑන්ගේ අවතාරය සමස්ත ස්ත්‍රී වර්ගයාටම කිසියම් උපහාසයක් එල්ල කරමින් ඇවිත් තියෙනවා. අද මේ රටේ කාන්තාවන්ටත් මේ රටේ ශිෂ්‍ය පරපුරටත් තරුණ පාසල් යන දරුවන්ටත් අත්‍යවශ්‍ය වෙලා තියෙන එක දෙයයි ආරක්ෂිතව ජීවත් වෙන්න. අනිත් ආරක්ෂිත කටයුතු අනිත් අය බලාගනි. ඒ හින්දා අද මේ ඇවිල්ලා තියෙන්නේ කාන්තාවට අවශ්‍ය වෙලා තියෙන ආරක්ෂාව ලබා ගන්න. ඒ නිසා එය අනිවාර්යයෙන්ම අපේ රජයෙන් 200%ක්ම අපි ඉෂ්ට කරලා තියෙනවා. විවිධ නඩු තීන්දුව සම්බන්ධයෙන් දේශපාලන මැදිහත්වීම සිදු කළ බවට ප්‍රථමවරට හෙළිදරව් වූයේ යහපාලන ආණ්ඩුව සම්බන්ධයෙන් බව හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ හිරු සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින්. එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ එලෙස ලබා දී ඇති වැරදි නඩු තීන්දුව සම්බන්ධයෙන් යලි සලකා බැලීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාමය බලයක් හිමිවන බවයි. පසුගිය යහපාලන ආණ්ඩු සමය ඇතුලේ සමහරක් අධිකරණ ක්‍රියාදාමයන් සිද්ධ වෙච්ච ආකාරයේ මුළු රටම හඬපට ඔස්සේ දැක්ක ඇමතිවරු කතා කරනවා නීතිඥවරුන්ට පැහැදිලිව ශානි අබේසේකර වගේ පොලිසියේ රහස් පොලිස් නිලධාරීන් හෙට දෙන නඩු තීන්දුව ආද මොකක්ද කියලා දන්නවා. ඒක කොමිසමේ සභාපතිවරයා පවා කොමිසමාමුවේ කියලා තිබුණා. දැන් මේවා නිවැරදි විය යුතු නැද්ද? නීතියට අනුව තිබෙන සාක්ෂි අනුව අධිකරණය සුදුසු තීන්දුවක් දෙනවා. හැබැයි ඉතින් ලංකාවේ පළවෙනි වතාවට තමයි දැන් මේ හඬපට වගේ දේවල් ඇවිල්ලා මේ වගේ දේශපාලන මැදිහත්වීම් උණයි කියන කාරණේ එළිදරව් වෙච්ච මේක සුවිශේෂ තත්ත්වයක්. ඒ වගේ අවස්ථාවලදී යුක්තිය සාධාරණ ඉටු කිරීමේ ඉහළම බලය ජනාධිපතිවරයාට දීලා තියෙන පොදු සමාව දීමේ බලය. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දීපු බලයක්. මම අධිකරණ ඇමති ධූරය දාරපු කාලේදී මම නිර්දේශ කරා දෙන්නෙකුට එහෙම. එකක් තමයි ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේක මහත්මයාට දැන් දේශපාලන පරිගැනීමක් සිදු වුණායි කියන මතය රටේ හිම මතයක් තිබුණා. ආණ්ඩුවේ තීරණයක් තිබුණා. මොකද ඒක අපි දෙන ක්‍රමයක් තියෙනවා. නීතිපතිවරයාගේ අදහසුත් අරගෙන තමයි අධිකරණ ඇමතිවරයා ඒක ඉදිරිපත් කරන්න ඕනේ ජනාධිපතිතුමාට. අපි මේ වෙලාවේ එතුමාට සමාදීමේ කටයුතු කරා. ඒක සුවිශේෂ අවස්ථාවක්. ඊළඟට මඩ කලුව පැත්තෙන් අපි ද්‍රවිඩ දියණියා නොදන්න කමට සීගිරිය යමක් කුරුටු ගාලා ඒ දියණියට අවුරුදු 2ක මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිර දඬුවමක් නියම කරා. ඒකත් මම නිර්දේශ කරලා ඒ අවස්ථා දෙක හැරෙන්න වෙන සමාදීමක් වෙන විනිශ්චයකාරවරු තමන්ගේ උසස් වීම බලාගෙන කටයුතු කරලා තියෙන ආකාරය සර් මම තීන්දුව දීලා තියෙනවා. ඇමතිවරු බලපෑම් කරලා තියෙනවා කතා කරලා. ඉතින් ජනාධිපතිවරයාට පැහැදිලිව ඒ අවකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ එක පැත්තකින් නීතියේ ආධිපත්‍ය සහ විශ්වසනීය
ගෝපනීයත්වයේ රටේ රැකීම පිළිබඳව හැකියාවක් තිබෙනවානේ. ඇත්තටම තියෙනවා. ඇත්තටම ඒ පිළිබඳව කිසි ගැටලුවක් නැහැ. ජනාධිපතිවරයාට වඩාත් මේක විනිවිදභාවයක් ඉතුරු කරන්න අවශ්‍ය නම් වැඩිමුණොත් ඔය විශ්‍රාමගත ශ්‍රේෂ්ඨ අධිකරණ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයෙක් ලවා මේ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් හදලා ගෙන්නගෙන අධිකරණ ඇමතිවරයාගේ නීතිපතිවරයාගේ නිර්දේශය මත ලබා දීමේ කිසි ගැටලුවක් නැහැ. දැන් ඔබ ඔහොම කිව්වට අමහන්නේ යහපාලන කාලේදී නීතිය දඩබිමක් බවට පත් කරාය. දැන් අර හඬපට ගැන කතා කරන්නේ රංජන රාමනායකගේ. දැන් පද්මිනී රණවක මහාධිකරණ මිනිසුරුවරිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හිටපු කතා කරන හඬපටය ජනාධිපති කොමිසමෙන් ඇවිල්ලා දැන් මේ හිරු නාලිකාවෙත් ප්‍රවෘත්ති වලට ගියා. දැන් මෙහෙම තත්ත්වයක් ලෝකයේ ඇතිවිලා තියෙන කලාතුරකින් ඉතිහාසයේ හොයාගෙන යනකොට හරි දුර්ලභයි. මන් දැනුමත් පළවෙනි අවස්ථාව. ඒක තමයි මේ විනිසුරුවරු තවම ඉන්නවා අධිකරණේ. ඔවුන් මේ ටිකම කරා ඉන්නේ දැන් විවිධ නඩු හරවනවා, අවභාවිත කරනවා, නීතිය නවනවා. දැන් එතන හදන්නේ කොහොමද? ඔය සිද්ධිය එළියට එනකොට එතුමිය විශ්‍රාම ගිහිල්ලා හිටියේ. එතකොට ඒ සම්බන්ධව බලතල තියෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවට. ඒ රාජකාරී කාලය තුල යම්කිසි අක්‍රමිකතාවයක් අයුක්තියක් සිද්ධ කරලා තියෙනවා නම් ඒ විශ්‍රාම ගියා වුණත් ඒ යම් තිබෙන වරප්‍රසාද ඉවත් කිරීම යන ආදියට නිර්දේශ කරන්න තීන්දුව ගන්න අධිකරණ සේවා කොමිසමට බලය තියෙනවා. දැන් මෙතන තියෙන්නේ ජාම්පා චූදිතයට වෙච්ච අසාධාරණේ. ਉਹ වර්ධිකාරය කරලා තියෙනවා. එල්ලුම්ගහට නියම කරලා තියෙනවා. කිසිම වරදක් නොකරපු අයෙක් චූදිතේ බවට පත් කරලා චූදිතව සමහරලාට එළියේ ඉන්නව වෙන්න පුළුවන්. ඒතකොට මේ කටයුත්ත චමුදිත වරදක් කරාද නැද්ද කියලා නෙවෙයි අදහල. වර්ධිකාරයම වෙන්න පුළුවන්. හැබැයි ඒක ඔප්පු වෙන්න ඕනේ. හැබැයි ඒ ඔප්පුවීමේ ක්‍රියාදාමයේ ස්වාධීන විභාගයකින් තමයි කරන්න ඕනේ. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට බලපෑම් කරොත් ඒක ස්වාධීන නැහැ. අතුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලෙසම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක. බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වීමේ ඉලක්කය ඔබ සතු නම් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය වෘත්තීය බැංකුකරණයේ ප්‍රමුඛයා. සේෆ්ගාඩ් හෑන්ඩ් සැනිටයිසර් නවතම නිෂ්පාදන පෙළ නිරෝගිමත් දිවියකට. මහා බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයන්ට අනුබද්ධ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් පිළිගත් තොරතුරු තාක්ෂණයේ ඉංජිනේරු විද්‍යාව හා ව්‍යාපාර කළමනාකරණ උපාධි පාඨමාලා සමග ඔබේ අධ්‍යාපන දිවියේ ඉදිරි පියවර තබන්න බඳවා ගැනීම ආරම්භ කර ඇත. 0772 66 55 55 ස්ලිට් ඇකඩමි. බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොළ කාර්යාලයේ කළමනාකාරවරයා එහි කළමනාකාර සහකාර නිලධාරිණයකට පහර දෙන දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. පහර කැමට ලක් වූ නිලධාරිණිය මෙම සිද්ධිය සිය ජංගම දුරකථනයෙන් රූගත කර තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එම දර්ශන ඊයේ දිනේ රූගත කර ඇති බවයි සඳහන් වන්නේ. සිද්ධිය වූ ස්ථානයේ ලෙස දක්වා ඇත්තේ බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොළ කාර්යාලයයි. යනවා. සර්ත් එක්ක පුදුම මානසික කරදරයකින් මම ඉන්නේ. යනවා. මම සියල්ලම රෙකෝඩ් කරගෙන යවනවා සර්. මට පුදුම මම අනේ මගේ හොර වැඩ කරාට පෙන්නන්න සර්. ඔය සර් මොනවද? ගහන්න සර්. ඔය සර් මොනවද? නම්බර එක කිල්ලලා මට මෙච්චර වද දෙන්නේ ඇයි? මේ මනුස්සයා මට කිව්වා. මම ඔය යනවා මානව හිමිකම් සර් ඉන්න. අප බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොළ කාර්යාලයේ වෙත ගොස් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමසා සිටියා. එයාත් කිව්වේ ඕගොල්ලන්ගේ ආයතනයේ ඉහළට දන්වලා ඒ මාර්ගයෙන් ඉන්කාරයක් එකක් කරනවා කියලා. මෙම සිද්ධියට මුහුණ දුන් නිලධාරිනිය ප්‍රකාශ කළේ අදාළ පහර දීම සම්බන්ධයෙන් තම ආයතනයේ ඉහළ බලධාරීන්ට දැනුවත් කිරීමට කටයුතු කළ බවයි. දැන් රටවටා හිරු. රටවටා හිරු. හාලියන ප්‍රාදේශීය සභාවේ අනුමැතියකින් තොරව බෝගහ මඩිත ප්‍රදේශයේ මත්පැන් හලක් ආරම්භ කිරීමට අවසර දී ඇති බව පවසමින් මන්ත්‍රීවරයෙකු සභා රැස්වීමේදී බීර ටින් එකක් කඩා විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එතකොට හරි
මුලතෙව් කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්කවල සංවිධාන කර ඇති මහවිරු සැමරුම් අත්හිටුවන ලෙස ඉල්ලමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශවල පිහිටි මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද කරුණු දැක්වූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසනවා. අකුරණ ප්‍රාදේශීය සභා පොදු සුසාන භූමියේ මිහිදන් කර ඇති රණවිරුවන්ගේ සොහොන් ඩෝස කර ඇති බවට ඔවුන්ගේ පවුල්වල ඥාතීන් චෝදනා කළා. අදාළ ස්ථානයට අකුරණ ප්‍රාදේශීය සභා සභාපතිවරයා පැමිණ ගැටලුව විසඳීමට අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රකාශ කළා. රටවටා හිරෝ මේ සූදානම සමුගෙන යන්නට. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට මධ්‍යහන 11:55ට. සුබ රාත්‍රියක්. Thank you.